2020 අප්‍රේල් 18 සෙනසුරාදා සිරස්තල ජන ජීවිතය යථාවත් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කරයි. ගත වූ පැය 24 තුළ තවත් COVID-19 ආසාදිතයින් 4ක් සමස්ත සංඛ්‍යාව 248 දක්වා ඉහළට. දෛනික PCR පරීක්ෂණ වැඩි කරේ. කොරෝනා අවදානම ඉවරයි කියන්න බෑ. කොරෝනා සම්පූර්ණයෙන් අවසන් වන තුරු. ලොව පුරා COVID-19 මරණ ගණන 1,50,000 ඉක්මවයි. මීළඟ කේන්ද්‍ර ස්ථානය අප්‍රිකාවද. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්. පොදු ප්‍රවාහනයට සියල්ල සූදානම්. මගීන්ට තහංචි රැසක්. දුම්රියේ කෙළ ගැසීම තහනම්. රුපියල් 5,000 ගන්න දිගු පෝලිම්. තැන තැන නොසන්සුන්තා. මහමැතිවරණ දිනය ප්‍රකාශ කරන්න කොමිසම බැඳී සිටිනවා. නීතියට අනුගත විය යුතු බව අගමැති කියයි. සිරස්තල From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අදාළ සංශෝධන ලබන 20 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා උදැසන 5ට ඉවත් කොට එදින රාත්‍රී 8ට යලි පනවන බවයි. යලි දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදින අලුයම 5 දක්වායි. මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ අකුරණ වරකාපොළ සහ අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශ තුල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක 3ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා සිට සෑම දිනකම උදැසන 5ට ඉවත් කොට රාත්‍රී 8ට යලි පැනවීමට නියමිතයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හැරුණු කොට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 22 වන බදාදා උදෑසන 5ට ඉවත් කොට රාත්‍රී 8ට යලි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටහේන ග්‍රෑන්ඩ් පාස් බම්බලපිටිය කෙසෙල්වත්ත බරදාන ගොතටුව මුල්ලේරියාව වැල්ලම්පිටිය ගල්කිස්ස දෙහිවල සහ කොහුවල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ගම්පහ දිස්ත්‍රික්කයට ජායල කොච්චකඩේ සහ සේදුව බල ප්‍රදේශවලද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පුත්තලම මාරවිල සහ වෙන්නප්පුව මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම පයාගල බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශවලද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති. ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළේ ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල දෙපාර්තමේන්තු සංස්ථා බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවත් පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන මෙන්ම සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතු බවයි. www.adaderana.lk අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට දැනගත හැකියි. යලි විවෘත කෙරෙන කාර්යාලවල සේවකීන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතු බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව බස් රථ 5000ක් සහ දුම්රිය ගමන් වාර 400ක් ලබන 20 වෙනිදා සිට දහවනේ යෙදවීමට අදාළ ආයතන දැනටමත් පියවරගෙන අවසන්. COVID-19 වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් රජය මාර්තු මාස 20 වෙනිදා සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව ලක්ෂ ගණනක ජනතාව දෛනිකව ප්‍රවාහනය කළ පොදු ප්‍රවාහන සේවයද සම්පූර්ණයෙන්ම නවතා දැමුණා. කෙසේ වෙතත් රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ කටයුතු අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට දැනටමත් සැලසුම් දියත් කර අවසන්. අපි බොහෝ දුරට අප්‍රේල් මාසේ 20න් පස්සේ රාජ්‍ය ආයතනවල දිගටම ඇඳිරි නීතිය තියෙන දිස්ත්‍රික්කවල සේවකයන් 120ක් සතියට දවස ගානේ ඇවිල්ලා වැඩ කරන්නත් අනිකුත් දිස්ත්‍රික්කවලදී 50%ක සේවකයෝ එක දවසකට එන විදියට දවස් දෙකකට සේවකයෝ එන ආකාරයෙන් වැඩ කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිනවා. ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරන බවයි. ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍යයෙන් එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සංඛ්‍යාව 5000 ඉක්මවනවා. එම බස් රථ යලි භාවිතයට ගැනීම සඳහා මේ දිනවල විෂ බීජ හරණය සිදු කරන්නේ මෙලෙසින්.
සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව බස් රථයකට මගින් 25 දෙනෙකු පමණක් සීමා කර තිබෙනවා. අපි බස් රථ 5700ක් කර මේ වන විට සකස් කරලා තියෙනවා. සෞඛ්‍ය අංශ වලින් මේ වන විට අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ බස් රථයකට 20ක් අතර ප්‍රමාණයකට මහජනතාව සීමා කරන්නට කියලා. මේ පිළිබඳව අපි සියලුම ඩිපෝ කළමනාකරුවන් රියදුරු මහත්වරුන් සහ කොන්දොස්තර මහත්වරුන් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මහජනතාවත් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා නම් ඉතාමත් හොඳයි. මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ පිරිසක් භාවිත කරන දුම්රිය සේවයද සම්පූර්ණයෙන්ම නවතා දමා අදට දින 30ක්. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට සතු දුම්රිය 400 අතුරින් කාර්යාල දුම්රිය පමණක් 20 වෙනිදා සිට ධාවනයේ යොදවන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව වශයෙන් කාර්යාල දුම්රිය ධාවනය සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී රටේ පවතින ඇඳිරිදි තත්ත්වයේ උඩ සාමාන්‍ය මගින්ට දුම්රිය භාවිතා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මගින් පුරුදු වෙලා තියෙන්නේ කාලවකවානු වලට ගමන් කිරීමටයි. ඒ නිසා මේ අවස්ථාවේදීත් ඒ කාලසටහනට ඇතුළත තමයි කාර්යාල දුම්රිය ධාවනය කරන්නේ. ඒ අනුව දුම්රිය ස්ථානයකට පැමිණෙන මගින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී දුම්රිය වේදිකාවේ රැඳී සිටීමේදී හා දුම්රිය මැදිරි තුලදී මීටරයක දුර පවත්වා ගත යුතු වෙනවා. එමෙන්ම දුම්රිය මැදිරියක එකවර ගමන් කළ හැක්කේ මගින් 50 දෙනෙකුට පමණක් වන අතර සියලු දෙනා මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි. එමෙන්ම දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ගයට කෙළ ගැසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර එලෙස සිදු කරන පුද්ගලයින්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. කැස්ස උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති පුද්ගලයෙක් නම් දුම්රිය සේවය භාවිත නොකරන ලෙසද ජනතාවගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. එසේම දුම්රිය මැදිරි හා පරිශ්‍රයන් තුළ සිඟමන් යැදීම හා අනවසර වෙළඳාම් කිරීමද සම්පූර්ණයෙන්ම තහනම්. ඒ අනුව එළඹෙන 20 වෙනිදා සිට ආරම්භ කරන දුම්රිය ධාවන කටයුතු තුලදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය භාවිත කරන මගේ ජනතාවට නියම කර තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සියල්ල අනුගමනය කරමින් ගමන් කිරීම අනිවාර්ය කාරණයක් වනවා. එය දුම්රිය මගීන්ට නවම අත්දැකීමක් වනු නොඅනුමානයි. අද දින COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සිව් දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 248ක් දක්වා ඉහළ යනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පැවසුවේ ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් බවයි. මේ අතර අද දින සුව වූ තවත් රෝගීන් 9 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. අද දිනය තුළ හඳුනාගත් රෝගීන් සිව් දෙනාගෙන් තිදෙනෙකු වාර්තා වන්නේ ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන්. අනෙක් ආසාදිතයා රමුක්කන ප්‍රදේශයේ සොයන් නිරෝධායනය වෙමින් සිටි අයෙක්. අද දිනේ 4:00 වන විට කොරෝනා රෝගය වැළඳිච්ච රෝගීන් 4 දෙනෙක් හමු වුණා. එයින් 3 දෙනෙක්ම ඔළුවිල් අපේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වෙච්ච රෝගීන්. ඒ වගේම ඉතිරි හමු වෙච්ච රෝගියා රඹුක්කන ප්‍රදේශයෙන්. ඇයත් අපේ ආවේක්ෂණ පද්ධතියේ නිරෝධායනට ලක් කරපු කෙනෙක්. කලින් හම්බෙච්ච රෝගියෙක්ගේ කිට්ටුම සම්බන්ධතා තියෙන කෙනෙක්. සෞඛ්‍ය අංශ විසින් ඊයේ දිනය තුළ මෙරටදී සිදු කරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව සිදු කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ සිදු කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 695ක්. ඉන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉන් 3 දෙනෙකු පූනානි මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් 3 දෙනෙකු වන අතර සෙසු 3 දෙනා වැලිසර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිමි පුද්ගලයන් 3 දෙනෙක්. පූනානි මධ්‍යස්ථානයෙන් හමු වූ 3 දෙනා පසුගියදා මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් වූ වෛරස ආසාදිත පුද්ගලයාගේ බිරිඳ හා දරුවන් 2 දෙනායි. අනෙක් 3 දෙනා පසුගියදා කොටහෙන ප්‍රදේශයෙන් හඳුනාගත් වෛරස ආසාදිත කාන්තාවගේ සැමියා සහ දරු 2 දෙනා වෙනවා. මේ 6 දෙනා පවුල් දෙකක්. ඒ කියන්නේ 3 දෙනෙක් පූනානි මධ්‍යස්ථානයේ ඉඳලා මේ හමුවන මවයි දරුවන් 2 දෙනයි. ඒ මවගේ සැමියාට තමයි කලින් මේ ආසාදනය ඇති වුණේ. ඌ ඇත්ත වශයෙන්ම පිළිකා රෝගියෙක්. අර මහරගම අපේක්ෂා රෝහලේ යම්කිසි ඔහු ගොස් ඊට පසුව නිරෝධායනට ලකුණා යම්කිසි සංඛ්‍යාවක් අපේක්ෂා රෝහලේ. අන්න ඔහුගේ භාර්යාව සහ ළමුන් 2 දෙනා තමයි පූනානි මධ්‍යස්ථානයෙන් හමු වුණේ. එතකොට ඒ වගේම තවත් 3 දෙනෙක් හමු වුණා වැලිසර නිරෝධායනයේ යෙදෙන අය. එහිදී ඇත්ත වශයෙන්ම අර කොටහේන ප්‍රදේශයේ මේ පෙරේදා දිනේ COVID-19 ආසාදිතයක් ලෙස හඳුනාගත් කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ පුතුන් 2 දෙනා තමයි මේ COVID-19 රෝගීන් විදිහට හඳුනන්නේ. එමෙන්ම අදාළ පිරිස පදිංචිව සිටි බණ්ඩාරනායක මාවත ප්‍රදේශය අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළා. මේ අතර හංවැල්ල මාබුල ප්‍රදේශයේ COVID-19 වෛරස් ආසාදිත යයි සැකපිට පුද්ගලයෙකු හමුවීමත් සමග එම ප්‍රදේශයේ විෂ බීජ හරණය අද සිදු කෙරුණා.
එමෙන්ම ඔහු සමග ඍජු සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් 29 දෙනෙකුගේ PCR පරීක්ෂණයට අවශ්‍ය ජෛව පටල ලබා ගැනීමද අද සිදු වුණා. මෙම පුද්ගලයා පසුගිය 31 වනදා අනුරාධපුරයේ පණ්ඩුලගම ප්‍රදේශයේ සිට හංවැල්ල මාබුල ප්‍රදේශයට පැමිණ තිබෙනවා. එහිදී ඔහුට රෝගී තත්ත්වයක් ඇති වී පසුගිය 16 වනදා කොස්ගම ශාලාව රෝහලට ඇතුළත් කර පසුව තත්ත්වය උත්සන්න වී ඔහු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එම අවස්ථාවේදී ඔහුට COVID-19 වෛරස ලක්ෂණ පෙන්눔 කිරීමත් සමග ඔහුව IDH රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ අතර ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 වෛරසය ආසාදනය වූ පිරිස හඳුනා ගැනීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, බුද්ධ්‍යංශ නිලධාරීන් සහ පියතුමන්ලාගේ ජෛව සාම්පල අද ලබා ගත්තා. ඒ සුදුවැල්ල ශාන්ත මරියා දේවස්ථාන භූමියේදී. එමෙන්ම නිරෝධායනයට යොමු කළ සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස සමග ආශ්‍රය කළ තවත් පුද්ගලයන් 19 දෙනෙකුද අද ස්වයං නිරෝධායනයට යොමු කළා. මේ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කළ අධික ලෙස මද්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ 5 දෙනෙකු ඊ රාත්‍රී ඉන් පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එතන කාන්තාවන් දෙදෙනෙකුත් හිටියා ඇඳුමුත් නැතුව පැනලා දුවලා තිබ්බා මොකද මේක නැතුව ජීවත් වෙන්න බෑයි කියලා මේ මද්ද්‍රව්‍ය නැති වෙන ජීවිතෙන් ඉන්න බෑ කඳවුරේ. ඉතින් ඊයේ ඉඳලම පටන් ගත්තා ඔවුන්ට මේකේ අනගමම්ම මොවුන් මේ මද්ද්‍රව්‍ය වලින් උවදුරිමුත් එළියට එන ක්‍රමවේදයක් හදලා දෙන්න. මේ අතර නිරෝධායන කාල සීමාව දින 21ක් දක්වා ඉහළ දැමීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. දැන් මේ වෙනකොට කියන සෞඛ්‍ය ශාස්ත්‍රය අවුලුන් කෙන ආකාරයෙන් මේක වැඩි කාල පරාසයක් තියෙන්න පුළුවන් කියලා අපි දැක්කා. ඉතින් ඒකින්ද දින 21ක කරුණ ලැබුවා. නමුත් ඉස්සරයි දැමුව අතර වෙනස ඇවිල්ලා අපි දින 21ක් දක්වා රඳව ගන්නවා කිව්වට PCR පරීක්ෂණ දින 10කින් කරුණ ලබනවා. එසේ PCR පරීක්ෂණවලදී වුණ ආසාදිතයෙක් බවට පත් වෙලා හිටියේ නැත්නම් එතකොට වහාම ඔවුන්ව ඊට පහුවෙන්දම ආසාදිතයෙක් නොවේ නම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා. මේ අතර හුදකලා කිරීමෙන් පසු විවෘත කළ අටලුගම ප්‍රදේශය සාමාන්‍ය ඇඳිරි නීතිය පවතින ප්‍රදේශමෙන් සාමාන්‍ය අතට පත්ව තිබෙනවා. අපේ ගමේ ජන ජීවිතයේ සෑහෙන්න ඒ පරණ තත්ත්වයටම දැන් ඇදලා තියෙනවා. ඒ තත්ත්වය අරන් දීපු රජයට අපි බොහොම ඒකට ස්තුති කරන්න ඕනේ. මේ අතර මර්දාන සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කළ තවත් පිරිසක් අද දිනේදීත් තමන්ගේ නිවෙස් වෙත පැමිණියා. මේ අතර අද දින තුල වාර්තා වූ රෝගීන් 9 දෙනාත් සමග මෙරටින් හඳුනාගත් COVID-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගියා. මේ වන විට රෝගීන් 77 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 164 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛරසයේ ආසාදිතයයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 103ක්. ගත වූ පැය 24 තුල ආසාදිතයින් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුව වූ මුළු ගණන 77ක්. මෙරටින් COVID-19 මරණ 7ක් වාර්තා වී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ COVID-19 වෛරසය අවසන් වනතුරු එහි අවදානම අවසන් නොවන බවයි. ඇත්ත වශයෙන්ම කොරෝනා අවදානම ඉවරයි කියන්න බෑ අපිට කොරෝනා සම්පූර්ණයෙන් අවසන් වන තුරු. මොකද අපි පැහැදිලිව දන්නවා මේක සමහර වෙලාවට එක් වතාවක් නෙවෙයි නැවත රැල්ලක් හැටියට එන්න පුළුවන්. පැහැදිලිවම කොරෝනා අවදානම තියෙනවා. ඒ නමුත් අපි කොරෝනා පාලනයට නතු කරලා තියෙනවා. කොවිඩ් වසංගතයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකාව පත්වෙයිද. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ එසේ වුවහොත් අප්‍රිකානු කලාපය තුළ මිනිස් ජීවිත ලක්ෂ 3ක් පමණ අහිමිව යනු ඇති බවයි. මේ අතර COVID-19 වෛරසයේ හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන ඊයේ දිනේදී 1,50,000 ඉක්මවා ගියා. රටවල් 52කින් සමන්විත අප්‍රිකානු මහද්වීපය හැඳින්වෙන්නේ අඳුරු මහද්වීපය ලෙසයි. එම කලාපයේ ජීවත් වන බිලියන 1.216ක් වූ ජනගහනයෙන් අතිශය බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අප්‍රිකාව කොවිඩ් ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට පත්වුවහොත් ඉන් ලක්ෂ 3ක් පමණ මිය යා හැකි බවයි. In the past week there has been a 51% increase in the number of reported cases in my own continent Africa and a 60% increase in the number of reported deaths. That the real numbers are higher
than reported. ගත වූ සතියේදී අප්‍රිකාවේ කොවිඩ් ව්‍යාප්තිය කැපිපෙනෙන ආකාරයෙන් ඉහළ ගිය අතර මෙවන විට අප්‍රිකාවෙන් ආසාදිතයින් 20000කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබුණා. සිදු ඇති මරණ ගණන දහසකට අධිකයි. මෙසේ මියගිය පිරිස අතරට නයිජීරියාවේ ජනාධිපති මහමුද් බුහාරිගේ කාර්යමණ්ඩල ප්‍රධානී අබ්බා කියාරි දයාත් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අප්‍රිකාවේ මිලියන 30ක ජනයා උග්‍ර දරිද්‍රතාවක් වෙත ඇද වැටෙනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. මේ අතර COVID-19 ගෝලීය වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඇමරිකාවෙන් ආසාදිතයින් 7,10,272ක් හඳුනාගෙන ඇති අතර ඒ දැක්වෙන්නේ සමස්ත ගෝලීය ආසාදිතයන්ගේ 3න් එකක් ලෙසයි. එරටින් ඊයේ දිනේදීත් මරණ 2535ක් වාර්තා වුණේ සමස්ත මරණ ගණන 37175ක් තරම් වූ ඉහළ අගයක් සටහන් කරමින්. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අමරිකාවේ COVID-19 මරණ ගණන 65000 නොඉක්මවනු ඇති බවයි. එමෙන්ම ඕපන් අප් ඇමරිකා අගේන් වැඩසටහන යටතේ මිචිගන්, ඔහියෝ, උතුරු කැරොලයිනා, මිනසොටා, යුටා, වර්ජිනියා සහ කෙන්ටකි ප්‍රාන්ත නැවත විවෘත කරන්නයි ඇතැම් පුද්ගලයන් පවත්වන විරෝධතා අනුමත කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර තිබුණා. මේ අතර N95 වර්ගයේ ආරක්ෂිත මුව ආවරණ නොමැතිව සේවය කිරීම ප්‍රතික්ෂේප කළ හෙදියන් දසදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කැලිෆෝනියාවේ රෝහලක් කටයුතු කර තිබෙනවා. ගත වූ පැය 24ේදී එක්සත් රාජධානියෙන් කොවිඩ් මරණ 847ක් වාර්තා වුණේ අමරිකාවෙන් පසුව වැඩිම දෛනික මරණ සිදු වූ රාජ්‍ය බවට පත්වෙමින්. ඒ අනුව රට සමස්ත මරණ ගණන 14576ක් දක්වා ඉහළ ගියා. මේ අතර ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නොමැතිවීම හේතුවෙන් සිය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ නැවත භාවිත කරන්නයි එංගලන්තය සිය වෛද්‍යවරුන් සහ හෙදියන් වෙත දන්වා තිබෙනවා. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියේ වැඩිම බලපෑම තවදුරටත් බටහිර යුරෝපානු කලාපයේ වෙලාගෙන ඇති අතර ඉන් ගත වූ පැය 24ේදී පමණක් ප්‍රංශයෙන් මරණ 761ක්, ස්පාඤ්ඤයෙන් මරණ 687ක්, ඉතාලියෙන් 575ක්, බෙල්ජියමෙන් 306ක් සහ ජර්මනියෙන් මරණ 300ක් වාර්තා වී තිබුණා. ප්‍රංශයට අයත් චාල්ස් ඩි ගෝල් යුද නෞකාවේ සිටි නාවිකයින් අතරින් අඩකට එනම් 1081 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. සුවපත් වූ රෝගීන් 163 දෙනෙකු නැවතත් රෝගී වීම සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා. මේ අතර ඉතාමත් ආදර්ශමත් රථ පෙළපාලියකින් යුතුව සිය ජාතික හමුදා දිනය සැමරීමට ඉරානය පසුගියදා කටයුතු කළා. මව්බිම සුරකින්නන් සෞඛ්‍යයේ සහායකින් ලෙසින් නම් වූ මෙම පෙළපාලියේදී සුපුරුදු පරිදි හමුදා රථ වාහන වෙනුවට ජංගම රෝහල්, විෂ බීජ හරන රථ සහ සෞඛ්‍ය උපකරණ වැනි රථ එක්කර තිබීම විශේෂත්වයක්. මේ අතර දකුණු ආසියානු කලාපයෙන් වෛරසයේ වැඩිම බලපෑමට ලක් වූ ඉන්දියාවේ ආසාදිතයින් ගණන ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් 922ක් සමගින් 14000 ඉක්මවා ගියා. එබැවින් මේ රටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 488ක්. ඉන්දියාවේ කොවිඩ් අධි අවදානම් නගරයක් වන මුම්බායිහි නාවික නිරෝධායන මධ්‍යස්ථානයකින් ආසාදිත නාවිකයින් 20කට ආසන්න පිරිසක් හඳුනා ගැනුණා. ඒ සැලකෙන්නේ ඉන්දිය නාවිකයින් ආසාදිත බවට පත් වූ පළමු අවස්ථාව ලෙසයි. මේ අතර ලක්ෂ 8කට අධික ජනතාවක් වෙසෙන මුම්බායිහි දරාවී පැල්පත්ත දෙසින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 100 ඉක්ම වූ අතර ඉන් 10 දෙනෙක් මිය ගොස් ඇතැයි සඳහන්. මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ සනීප ආරක්ෂක සේවකයින් පිරිසක් ප්‍රකෝපයට පත් ගම්වැසියන්ගේ පහර කෑමට ලක් වූ ආකාරය ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. ලෝක ප්‍රකට ගායන සහ රංගන ශිල්පීන් සියකගේ සහභාගීත්වයෙන් The One World Together at Home නම් අන්තර්ජාල ප්‍රසංගයක් පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටිනවා. රූපවාහිනිය ඔස්සේද පැය 8ක් විකාශය වන මෙම ප්‍රසංගය සඳහා ලේඩි ගාගා, ජෙනිෆර් ලෝපෙස්, ෂාරුක් ખાන් මෙන්ම ටේලර් ස්විෆ්ට් ඇතුළු සුප්‍රකට ශිල්පීන් රැසක් සිය නිවෙස්වල සිටම එක්වනවා. කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමට කැපවී කටයුතු කරන කාර්ය මණ්ඩල ඇගීමට පැවැත්වෙන ප්‍රසංගය අද මධ්‍යම රාත්‍රියේදී ආරම්භ වීමට නියමිතයි. Together at home. In partnership with the World Health Organization, host the show alone, all by myself, with nobody else. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා අදට දින 30ක්. අද වන විට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 31000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 8000කට අධිකයි. මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා දින 30ක් ගත වන අද දින ඩ්‍රෝන කැමරාවක් මාර්ගයෙන් අප කොළඹ නගරයේ දර්ශන ලබා ගත්තා. ඉතා ජනාකීර්ණ ප්‍රදේශ වන පිටකොටුව කොටෝ දුම්රියපල අසල මාර්ගය මැරින් ඩ්‍රයිව් මෙන්ම නිතරම රථවාහන තදබදයක් පවතින ගාලු පාරද අද ජනශුන්‍ය කලාප බවට පත්ව අවසන්. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා හේතුවෙන් ඇතැම් මාර්ගවල වාහන ධාවනය වන අයුරු දක්නට ලැබුණා. ඒ අතර නීති විරෝධී ලෙස මාර්ගයේ ගමන් ගන්නන් සොයා තවදුරටත් ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.
ඇඳිරි නීතිය පැන වූ මාර්තු 20 වනදා සිට අද දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් පුද්ගලයන් 31941 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 8229ක්. ඇඳිරි නීති කාලය තුළ නීති විරෝධී මත්පැන් අලවිය මේ වන විට ඉහළ ගොස් ඇති අතර පොලිසිය සහ සුරාබදු නිලධාරීන් මත්පැන් ජාවාරම් සොයා වැටලීම් වැඩි කර තිබෙනවා. බදුල්ල වේවැල් හින්න වත්තේ කම්කරු නිවසක් පිටුපස ගවගාලක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් ඊ රාත්‍රියේ බදුල්ල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ මත්පැන් නිෂ්පාදනයටගත් උපකරණ රැසක්ද නිලධාරීන් භාරයට ගනිමින්. පොළොන්නරුව දෙමුලාකල කන්ද පාමුල ඉද්දපිච්ච වැව අසල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් ඊ රාත්‍රියේ අරලගංවිල පොලිසිය සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේද ජායල ඔතේකැලේ ප්‍රදේශයේදී ඊයේ වැටලීමක් සිදු කළා. සුරාබදු නිලධාරීන් පැවසුවේ එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම ගෝඩා බැරල් 60ක් වැල් ලක්ෂ 15ක් පමණ වටිනා උපකරණ රැසක්ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. මොකද කෑ ගහන්නේ මොකද? මොකක්ද ප්‍රශ්නේ ආවේ? මොකද කෑ ගහන්නේ? තමගේ රාජකාරියට බාධා කරන්නේ නැතුව කරුණාකර ගේ ඇතුළේ ඉන්න හොඳේ. නැත්තම් තමුන්ටත් අපිට විරුද්ධව රාජකාරී කරන්න වෙන රාජකාරියට බාධා කරන්නේ. එහෙල කෑ ගහන්න නැතුව ඇතුළේ ඉන්න. අපි රාජකාරී කරන්න දීලා. අප නිරීක්ෂණය කළේ දිව ඉන පුරා කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයේ නීති විරෝධී මත්පැන් ව්‍යාප්තියක් සිදුව පවතින බව. මේක විසිරුණු ව්‍යාප්තියක් දිව ඉන පුරා දකින්නට තිබෙන්නේ. ඒ වගේම ගෘහස්ත මට්ටමටයි මුල්තැන ලැබී තිබෙන්නේ ව්‍යාපාරික මට්ටමටත් වඩා. මිනිස් සිරුරට අතිශයින්ම අහිතකර දේවල් මේ නීති විරෝධී මත්පැන් වලට ඇතුළු වෙන්නට පුළුවන්. මරණය දක්වා වූ ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා මෙවැනි නීති විරෝධී මත්පැන් ජනගත වීම කොවිඩ් අනතුර හා සමානවම බරපතල අන්තරාකාරී ස්වභාවයක්. මේ අතරතුර තවත් සිදුවන ක්‍රියාදාමයක් තමයි විශේෂයෙන්ම සමාජ ජාල ආශ්‍රිතව මෙවැනි මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ආකාරය වැඩසටහන් නිපදවා ප්‍රචාරය කිරීම. ඔවුන් මේ නොදැන හෝ දැන සිදු කරන මේ ක්‍රියාව තුළ බරපතල වරදක් ඔවුන් විසින් සිදු කරනු ලබනවා. අපි දැනටමත් එවැනි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු සොයාගෙන තිබෙනවා. මේ ඇඳිරි නීති කාල සීමාව නිමා වූ පසුව ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අදහස් කරනු ලබනවා. මේ අතර ඇඳිරි නීතිය පැවතියදී මත්තේගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් විවෘත කර සිගරට් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මත්තේගොඩ පොලිසිය සහ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වැටලීමක් සිදු කළා. මේක මගේ සල්ලි මම ජීවත් වෙන්න ඕන වෙන්නේ. කවුරුත් දෙන්නේ නැහැ මම අත්බගාතියි. මම හද ගන්න තියෙන සල්ලි. හරි සල්ලි ටික දෙන්න. යනවා. දෙපණ හැන්ද තවුසගේ. යනවා කරගෙන. මට නම් අත්තරෙන් කියන්නේ යන්න බෑ. සමුංග බලෙන් හරි අරන් යනවා. මට යන්න බෑ. හරි එන්න. කෙසේ වෙතත් අදාළ කාන්තාව අත්අඩංගුවටගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මට නගින්න බෑ මේකට. කකුල දියන්න උදන්න. ගණි නෝනා ගණි. ආම්මද ඔයදී. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ වවුනියාව උක්කුලාන්කුලම ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ හොරණහසේ ඇතුළු වූ පුද්ගලයෙකු නිවසයන් විසින් අල්ලාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව එම පුද්ගලයා ගස්බැඳ තිබූ අතර පසුව වවුනියාව පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගත්තා. වීරකැටිය දෙබුක්කාව නැගෙනහිර ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපලක් සඳහා ඊයේ ප්‍රදේශවාසීන් සිය විරෝධය දැක්වුවා. ඒ ඇඳිරි නීතිය පැවතියදී මෙම ගොවිපලේ සේවය සඳහා රත්නපුර ප්‍රදේශයෙන් පුද්ගලයන් 50ක් පමණ බස් රථයකින් රැගෙන ආ බව පවසමින්. අවසර දීපු ලියුම් තියෙනවා පොලිසිය වලින් අවසර අරගෙන PH වලින් අවසර අරගෙන අවසර දීලා වීරකැටිය පොලිසියට වීරකැටිය පොලිසියට දීලා තියෙන්නේ. ඉතින් මිනිස්සු ගෙනල්ලා ඕනම මොකක් කරන්න. හැබැයි එක්ක ගමේ මිනිස්සු විතරක් ගන්න අවලෙවේ තියන්න එපා. ඒ ඔක්කොම නිරෝධානය කරලා කියලා ඒ කට්ටියගේ මොනවා හරි චෙක් කරලාද එහෙම අරගෙන ආවා. නිරෝධායනය කරලා නැහැ මෙතන. නෑ. ඒකට ඔයාලා කොහොමද එහෙම කට්ටියක් අරගෙන එන්නේ? අපි ඉන්න ගම මේක. ඔයාලට තේරෙනවා මහත්තයෝ කියන දේ. බස් එක 50ක් ඇවිල්ලා අනිත දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ ගෙදර යන්න බැරුව ඉන්නවා. එහා දකුණු පළාතට යන්න බැරුව ඉන්නවා මෙතන. නීතිය
තියෙන කාටත් එක වගේ තියෙන්න ඕන. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ ගොවිපළෙහි වැඩ తాවකාලිකව අත්හිටවනු ලැබූ අතර සේවය සඳහා පැමිණි පිරිසද නැවත පිටත් කර යවුණා. අපි දැනුවත් කරා මේ අතර කොළඹ විහාර මහදේවී උද්‍යානයේ අසල මාර්ගයේ අසනීප වී සිටි සුනකයෙකුට පුද්ගලයෙකු ප්‍රතිකාර කරන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මහල් නිවාසවල ජනතාවගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් ඊයේ දිනේත් ආරක්ෂකාංශ විසින් සංගීත ප්‍රසංග පවත්වනු ලැබුවා. ග්‍රාම නිලධහරින් ඇතුළු වෘත්තීය සංගම් සිය වෘත්තීය තීන්දුව අත්හිටුවීමත් සමග ඇඳිරි නීතිය පැනවීමෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදාදීමේ ක්‍රියාවලිය දිවයින පුරා සාර්ථකව සිදුවනු අද දක්නට ලැබුණා. මෙම සේවාවල නිරත ශේෂ්ත්‍ර නිලධහරින් පවසන්නේ සහන සැලසීමේ ක්‍රියාවලියේදී මින් ඉදිරියට කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන චක්‍ර ලේඛවලට අනුව පමණක් බවයි. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදා දීම සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු සුපුරුදු පරිදි සිදුවන ආකාරය අද දක්නට ලැබුණා. එම රාජකාරී වලින් ඉවත් වීමට ක්‍රම නිලධාරී වෘත්තීය සංගම් සහ තවත් වෘත්තීය සංගම් කිහිපයක් ගත් තීරණය අත්හිටුවීමට ඊයේ පියවර ගැනීමත් සමගයි. ආයි ළඟ වෙන්න බා මීටරේ පරදක තියාගෙන ඉන්න ඕනේ අපෝ හරිද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසන්නේ COVID-19 වසංගත කාල සීමාව තුළ සහන සැලසීමේ ක්‍රියාවලියේදී මින් ඉදිරියට නිලධාරීන් කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන චක්‍රලේඛවලට අනුව පමණක් බවයි. චක්‍රලේඛ නිකුත් කිරීම දැඩි ගැටලුවක් තිබ්බා අපිට. අර චක්‍රලේඛ 4-5 නිකුත් කරන පරස්පර විරෝධී. මින් ඉදිරියට පොඩ්ඩ සංග සම්බන්ධයෙන් ග්‍රාමීය ශ්‍රේෂ්ඨ ඉන්ධන 4 දෙනා කරන රාජකාරී සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කරනවා. ඒ චක්‍රලේඛ නිකුත් කරන්නේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පමණයි. අපි සියලු වෘත්තීය සංගම් කටයුතු කරන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සන් නිකුත් කරන චක්‍රලේඛ අනුව පමණයි. ජීවනාධාර ලබා දීමේ ක්‍රියාවලියේදී සමෘද්ධි බැංකුවලට අවශ්‍ය මුදල් ලබා දීමට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 210කට අධික ප්‍රමාණයක් හෙට පෙරවරු 8 සිට පෙරවරු 11 දක්වා විවෘතව තැබීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ අතර සහනාධාර ලබා දීමේ ක්‍රියාවලියේදී සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු පහර කෑමකට ලක් වූ සිදුවීමක් දෙනියාය කොළවෙනිගම ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. ප්‍රතිකාර සඳහා නිලධාරියා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කරනු අතර පහර දුන් සැකකරු දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලියගෙන මේවට ගාලා එක සැරේම මම දැක්කේ ගහගෙන කතා කරනවා මල්ලි මොකද කියලා ඇහුවා මට කෝපන්දාගේ ගැහුවා. මේ අතර චීනයේ ෂංහයි සිට මෙට්‍රික් ටොන් 16ක වෛද්‍ය උපකරණ තොගයක් කරගත් ගුවන් යානයක් ඊ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට ළඟා වුණා. COVID-19 වසංගත තත්ත්වය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය එම වෛද්‍ය උපකරණ තොගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීමට නියමිතයි. අභියෝග හමුවේ චීනය සහ චයිනා ඊස්ටර්න් ආයතනය සැමදා ඔබ සමගයි. පොළොන්නරුව හිඟුරක්ගොඩ ඇලහැර මැදිරිගිරිය යන ප්‍රදේශවල ගොවින්ගේ අතිරික්ත එළවලු අස්වැන්න රජය විසින් මිලදී ගැනීම අද සිදු වුණා. සිවිල් ආරක්ෂක බලකාය විසින් මිලදී ගනු ලැබූ ගොවින්ගේ කෙසෙල් අස්වැන්න නොමිලේ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශයේ ජනතාව වෙත බෙදා දීම සඳහා කොට්ටාස මන්ත්‍රීවරුන්ට ලබා දීම අද සිදු වුණා. මේ අතර වසා තැබුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තැබෙනු ඇති. මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය නීතියට අනුකූලව කටයුතු කිරීම බවයි. උපුටා ගැනීම
කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජන ජීවිතය මේ රටේ නැවත ආරම්භ විය යුතුය. අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 11ක එකම කොරෝනා වෛරස් ආසාදිතයෙක්වත් නැත. තවත් දිස්ත්‍රික්ක 7ක ආසාදිතයන් හමු වී ඇත්තේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි. තවත් දිස්ත්‍රික්ක 2ක රෝගීන් 5 දෙනෙකුත් 7 දෙනෙකුත් අතර ගණනක් සොයාගෙන නැත. රෝගීන් සැලකිය යුතු ගණනක් සොයාගෙන ඇත්තේ දිස්ත්‍රික්ක 5ක පමණි. පසුගිය මාර්තු 2 වෙනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනේ අප්‍රේල් 25 හැටියටත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වන දිනේ මේ 14 වෙනිදා හැටියටත් නියම කළේය. ඊට දින 10කට පසු පළමු කොරෝනා රෝගය සොයාගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනේ කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණි. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇති කර ගන්න උපකල්පන මත අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසලකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24/3 වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්යභාරය නීතියට අනුකූලව ඉටු කර ඉන්පසුව සාකච්ඡා කළ යුතු කාරණයක් ඇතනම් ඒ වෙත යොමු විය යුතුය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය උපුටා ගැනීම අවසන්. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව දේශපාලන නියෝජිතයින්ද අදහස් පළ කළා. දැන් මේ මොකද්ද කරන්නේ? මේක මතින් මේ දේශපාලනය කරලා ඉදිරියේදී ඉක්මනින්ම මැතිවරණයක් පවත්වා ගැනීම තමයි අරමුණ වෙලා තියෙන්නේ. මේ රටේ මිනිස්සු මාසයක් තමන්ගේ ගෙවල් ඇතුළට වෙලා ඉඳලා කරපු කැපවීම අපතේ හරින්න හදන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ රජයට මැතිවරණ තියන්න ඕන කියන එක අපි සම්පූර්ණ මේකට විරුද්ධයි කියන එක ඉතාම පැහැදිලිව මතක් කරන්න ඕන. මැතිවරණය පිළිබඳ තීන්දුව කරන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමිසම. ඒ කොමිසම ඒ තීන්දුව කරනකොට නිර්ණායකයන් හොයයි. සෞඛ්‍ය අංශයෙන් හොයයි, ආරක්ෂක අංශයෙන් හොයයි. ඒ සියලු දේ සම්පූර්ණ වුණාට පස්සේ ඔවුන් මැතිවරණ තියන්න කටයුතු කරයි. හැබැයි අපිට මැතිවරණ ගැන මේ වෙලාවේ එහෙම අදහසක් නැහැ. මොකද අපිට මැතිවරණට වඩා මේ ජන ජීවිතය ඉතාමත් වැදගත් වෙලා තියෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා දැන් හිර වෙලා තියෙන්නේ. මැතිවරණ කොමසාරිස්වරයාට රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වය, ආරක්ෂක තත්ත්වය වෙන කිසිම දෙයක් හොයන දෙයක් නැහැ. යාට පොතේ හැටියට, ව්‍යවස්ථාවේ හැටියට එතුමාට තියෙනවා ජුනි 2 වෙනිදාට ඉස්සෙල්ලා මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා ප්‍රතිඵල නිකුත් කළා අලුත් පාර්ලිමේන්තුවක් ආරම්භ කරන්න අවශ්‍ය වටාපිටාව දෙන්න. ඒ නිසා දැන් එතුමාට සිද්ධ වෙනවා 20 වෙනිදාන් පස්සේ මැතිවරණය නම් කරන්න. මේ කොරෝනා වසංගතයෙන් මේ රටේ මිනිස්සුන්ව මුදවාගෙන ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන්න ඕන. පාර්ලිමේන්තුව රැස් කරගන්න ඕන. හැබැයි මේගොල්ලන්ට ඕන වෙන්නේ අලුතෙන් ඡන්දයක් තියලා මැතිවරණයක් තියාගන්න නෙමෙයි. අර අකර්මන්නේ වෙලා ඉඳුල් වෙච්ච පරණ පාර්ලිමේන්තුව ගේන්න පුළුවන්ද කියලා බලනවා. ඒක මොකටද ගේන්නේ? ඒක මොහොමද ගේන්නේ? දැන් මේ වෙනකොට නාම යෝජනා දීලා ඉවරයි. ඔබ බැඳිලා ඉන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා. දේශපාලනයේ කොරෝනා වලින් පසු කරන්න මැතිවරණය සුදුසු අවස්ථාවක සිදු කරන්න මේ රට මේ ව්‍යසනෙන් බේරුණාට පස්සේ. දැන් කොරියාවේ අපිට වැඩි දරුණු තත්ත්වයක් තියෙද්දි මැතිවරණය අවසන් කළා ඒ රටේ ඒ කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් කරලා තියෙනවා. පැහැදිලිවම මේක ජීවිතවලට හානියක් නොවනවයි කියලා විශ්වාසයක් ගොඩ නැගුණු අවස්ථාවක තමයි මැතිවරණ තියන්න රජය ලෑස්ති වෙලා ඉන්නේ. සෞඛ්‍ය අංශ පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයින් ප්‍රකාශ සිදු කිරීම ඉතා නුසුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මෙරට COVID-19 වෛරස ආසාදිතයින් පිළිබඳ සත්‍ය සංඛ්‍යා ලේඛන ආණ්ඩුව විසින් සංගවන බවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා ඊයේ දින සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ පිළිබඳ තවත් දේශපාලන නියෝජිතින්ද අදහස් පළ කළා. දැනට ආණ්ඩුව ඉදිරිපත් කරන්න අර ආසාදිතයන්ගේ සංඛ්‍යා පිළිබඳ අපිට විශ්වාසයක් නැත. අපිට පමණක් නෙවෙයි මුළු රටේම විශ්වාසයක් නැත. අපි ඔප්පු කරා ආණ්ඩුවට තියෙන කැත අදිස්සිය. ඒ නිසාම මේ සංඛ්‍යාව එළිදරව් නොකර වග බලා ගන්නවා ආණ්ඩුව. මේකයි රට ජනතාව තේරුම් ගන්න ඕන. පොලිසිය අම්දා බුද්ධියන්සේ 45000 ෆස්ට් කන්ටැක්ට් අයව අඳුනා ගන්න තියෙනවා. නම් ගම් අඳුනා ගන්න තියෙනවා. එතකොට ඒ අයව රටට කියන්න. එටානෙද්ද වත්කරේ කන්නැතුව බඩගින්නෙන් මරණ සිදුවන ඉඩ තියෙනවා. ඔයා කිව්ව සහිත මම කියන්නේ. Facebook එකේ ගෞරවයට කිව්වනම් සමාජ බල කිව්වනම් ඒ අත්තරේ ගනි. පුලට මාව ගන්න. කවන්න. ඇත්ත කියන්නේ මම. මම දැක්ක අර එක පක්ෂ නායකයෙක් සජිත් මැතිතුමාගේ එකතු වෙච්ච කියලා තිබ්බා මේ කොරෝනා සංඛ්‍යාව ලේඛන බොරු කියලා. මම නම් හිතන්නේ මේ මිනිස්යාගේ ඔළුවේ අමාරුව. මං හිතුවේ 8 පාස් ඇති කියලා. දැන් නම් මට පේන්නේ 2ක් පාස් නැතුවයි. මොකද මේ කොරෝනා මේ සංඛ්‍යා ලේඛන බොරු කියලා කියන්නේ කොහොමද? දොස්තරවරු කියන්නේ බොරු. අමාත්‍යාංශ නිලධාරීන් කියන්නේ බොරු.
හමුදාපති කියන්නේ බොරු. පොලිස්පති කියන්නේ බොරු. මේ සේරම කියන්නේ බොරු. එහෙමද මේ මිනිහා මේ කියන්නේ? මනෝ ගණේෂන් හිටපු අමතිවරයාගෙන් අපි අහනවා රජයට ලැබෙන ඒ තොරතුරු වලට අමතරව ඔබට තොරතුරු ලැබෙන්නේ කෙසේද කියලා. රටේ ජනතාව නොමග යවන ප්‍රකාශයක් මේ. ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කරනවා මනෝ ගණේෂන් මහත්තයාගෙන් වහාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න වෙනවා. දේශපාලන බංකොලොත් භාවය මෙතනින් වසා ගන්න උත්සාහ කිරීමක් තමයි අපි දකින්නේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ කියන අය පොඩ්ඩක් හරි අර වසංගත වේදේ ඒ ශාස්ත්‍රයේ මුල් අකුරු ටික කියවුවනම් එහි තියෙන ප්‍රධානම දේ තමයි වසංගත වේදය කියන්නේ යම්කිසි රෝගී තත්ත්වයක් කාලය දේශය දිශපය අනුව හරියට අධ්‍යයනය කරන්න බෑ නිවැරදි ඉලක්කම් නිවැරදි තොරතුරු නොමැතිව. ඒතකොට ජනතාවත් සමග යන මහජන සෞඛ්‍ය ක්‍රියාවලියක් ජනතාවට වසන් කළා කරන්නත් බෑ. එතකොට ඒකත් අසාර්ථක වෙනවා. ඉතින් රජයේ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන්. මේ කල්පනා කරන්න ඕනේ දේශපාලඥයින් හැටියට මේ අප කරන්නේ දේශපාලනයක් නොව අපි මේ කරන්නේ රටේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යෑම. ඉතින් මෙවැනි වචන කීම මං හිතන්නේ අත වශයෙන්ම ඒක මේ ඊටාම නුසුදුසු තත්ත්වයක් බව මට ප්‍රකාශ කරන්න පුළුවන්. අප්‍රේල් 20 වනදා සිට ඇඳරි නීතිය ලිහිල් කිරීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සේවයට වාර්තා කිරීමට අදාළ නිර්දේශ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතන සේවකයින් 3 එකක් සේවයට වාර්තා කළ යුතු වනවා. සෙසු දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවකයින් 50%ක් සේවයට වාර්තා කළ යුතු බව අදාළ නිර්දේශවල සඳහන්. එමෙන්ම සේවයට වාර්තා නොකරන රාජ්‍ය අංශයේ සේවකයින් නියම කළ පරිදි රාජකාරී කළ යුත්තේ නිවසේ සිටයි. අදාළ ආයතනවල සේවයට වාර්තා කළ යුතු සේවකයින් කවුරුන්ද සංඛ්‍යාව කොපමණද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතයට අනුව තීරණය කළ යුතු වනවා. තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව.